මේ මාසය තුල ඔබට අන්ධයාගේ, ගොළුවගේ, බීරෙක්ගේ චරිත රඟපාන්න වේවි. ඇඟේ හයියට වඩා හිතේ හයිය ප්‍රබල කරගත යුතු මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. ඔබ සිහින අනන්තවත් දැක්කට කමක් නැහැ. සිහින යථාර්ථයක් බවට පත් කරලා තමයි අනිත්‍යයට පෙන්වන්න ඕන. ආයුබෝවන් ජයග්‍රහී දවස ප්‍රාර්ථනා කරනොත් දසත වටා එකතුල සිටින ඔබ සෑම දෙනාත් එක්කම. ඉතින් වෙනද වගේම අද මම ඔබත් එක්ක එකතු වෙන්නේ එළඹෙන්නා වූ ජුනි මාසයේ ඔබට කොහොමද බලපාන්නේ කියන එක දැනගන්නට. ඉතින් දසතහරා අපි නිතරම මේ ජ්‍යොතිෂයේ තුල නොයෙකුත් වෙනස්කම් මාසික පලාපල ඔබ වෙත ගෙන එනවා. ඔබ දැනටමත් දසත YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. බෙල් අයිකන් එකත් යොදන්න අමතක කරන්න එපා. මොකද අපේ සියලුම වීඩියෝස් ඔබට ළඟා ගැනීමේ හැකියාව තිබෙන නිසා. කොහොමද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජුනි මාසයේ ඔබට කොහොමද කියන එක. ඉතින් ජුනි මාසයේ අපි සූර්ය මාස ක්‍රමයේ හැටියට ගත්තට පස්සේ වෘෂභ රවි සහ මිථුන රවි කියන අංශ දෙකටම වැටත් වෙනවා. ඒ කියන්නේ ජුනි මාසේ 15 වෙනි ඉරිදා දහවල් 12:04 දක්වාම රවි ගමන් කරන්නේ වෘෂභ රාශිය. ඉතින් ඊට පස්සේ දහවල් 12:04න් පස්සේ රවි මිථුන රාශියට ප්‍රවේශ වෙනවා. ඉතින් මේ රවි මිථුන රාශියට ප්‍රවේශ වීමත් සමගම ඔන්න කෝණ මාසික ආරම්භයක් අනිටුවන් වන බව අමතක කරන්න එපා. ඉතින් කෝණ මාසය තුල ගෘහාරම්භය, විවාහදී කටයුතු වගේම ව්‍යාපාරික ආදී කටයුතු වලින් ඈත් වීම සුබයි කියන එක තමයි ජ්‍යොතිෂයට අනුව සඳහන් වෙන්නේ. කොහොමවත් අපිට ජුනි මාසයේ මුලින්ම මුණ ගැහෙන්නේ මේ රවිගේ මාරුව. ඊට පස්සේ අපිට මුණ ගැහෙනවා සිකුරුගේ මාරුව ජුනි මාසේ 18 වෙනිදා උදෑසන 8:17ට වෘෂභ රාශි ගත වෙනවා. සිකුරුටයිදී රාශි දෙකෙන් එකක් නේ වෘෂභ කියන්නේ. ඒ නිසා වෘෂභ, සිංහ, වෘච්චික සහ කුම්භ ලග්න හිමියන්ට සිකුරුගෙන් යෙදෙන්නා වූ පංචමහා පුරුෂ යෝගයක් වන මාලවී කියන යෝගයේ දෙන බවත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ජුනි මාසේ 27 වෙනි අඟහරුවාදා උදෑසන 5:39ට අඟහරු මේෂ රාශි ගත වීමකුත් තිබෙනවා. ඉතින් අඟහරු තමාගේම රාශිය වූ මේෂ රාශියට ප්‍රවේශ වීමත් සමගම මේෂ, කටක, තුලා සහ මකර ලග්න හිමියන්ට අඟහරුගෙන් යෙදෙන්නා වූ පංචමහා පුරුෂ යෝගයක් වන රුචක නැමැති යෝගයේදී පවතින බවත් අමතක කරන්න එපා. ඒ වගේම සඳුගේ ගමන සිද්ධ වෙන්නේ ජුනි මාසේ 3 වෙනිදා දක්වාම මිථුන රාශිගතව. 3 වෙනිදා කටක රාශියට දහවල් 12:21ට ප්‍රවේශ වෙන සඳු ජුනි මාසේ 30 වෙනිදා සවස් 6:23ට නැවතත් කටක රාශියට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ වගේම තමයි ග්‍රහ යුද්ධයක් පවතින මාසයක් හැටියටත් ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. ජුනි මාසේ 12 වෙනිදා උදේ 4:28ට ග්‍රහලෝකයේ සෞභාග්‍යයට, සතුටට, සැනසුමට, වාසනාවට අධිපති දරන සිකුරු යුරේනස් එක්ක යුද්ධයක් පවතින මේ යුද්ධයෙන් නම් යුරේනස් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම තමයි මේ මාසේ පොය 4 ඉදිරිය තියෙන විදිහ අපි දැක්කොත් එහෙම ජුනි මාසේ 7 වන අඟහරුවාදට තමයි පුර 8වක පොය දෙන්නේ. ඒ වගේම ජුනි මාසේ 14 වෙනිදාට තමයි පොසොන් මාස පුර 15ක පොය දීමට නියමිත වෙන්නේ. ඒ වගේම ජුනි මාසේ 21 වෙනි සඳුදාට තමයි අව 8වක පොයේදී තිබෙන්නේ. ඒ වගේම ජුනි මාසේ 29 වෙනි ඉරිදාට තමයි අමාවක පොයේදී පවතින්නේ. ඉතින් ජුනි මාසය කියන්නේ බොහෝ අභියෝග වලින් පිරිච්ච මාසයක් හැටියට සලකන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව බුද්ධිය පෙරදරි කරගෙන ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඇඟේ හයියට වඩා හිතේ හයිය ප්‍රබල කරගත යුතු මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. බොහෝ විට ඔබෙන් වෙන්න තියෙන යුතුයකම් වගකීම් නිසි පරිදි ඉටු කර ගැනීම තුළ ඔබට ඔබගේ වෘත්තිය, ඔබගේ පවුල, ඔබගේ අධ්‍යාපනය වගේම ඔබගේ නිරෝගීභාවයත් ආරක්ෂා කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. තමන් හිසට තම අතමේ සෙවණැල්ල කියන උදුත පාඨය පෙරදරි කරගෙන ජුනි මාසයේ අභියෝගාත්මක සමයක ඔබේ කටයුතු ආරම්භ කරන්නට මම හිතන මේ ග්‍රහ රටාවේ අවබෝධයේ ලක්ෂණෙන් ලක්ෂණයට ඔබ වටහා ගත්තොත් තිබෙන අභියෝග ජුනි මාසය තුල ඔබට රාජ්‍යෝග බවට පත් කර ගන්නට පුළුවන්කම ලැබෙයි කියන එක. ඔබට මම එක දෙයක් කියන්න කැමතියි. ඔබට බඩ ගන්න බැරි නම් ධන ගන්න බැරි නම් ඇවිදින්න. හැබැයි මේ කොයි එක කරත් ඔබ ඉන්න තැනින් ඉදිරියට අඩියක් හෝ ඒම අත්‍යවශ්‍ය වෙනවා. අන්න ඒ බව සිහි තබාගෙන ජුනි මාසයේ කටයුතු ආරම්භ කරන්න. ඉතින් දසත වටා එකතු සිටින ඔබ සෑම දිනාටම ජුනි මාසය තුල ලක්ෂණෙන් ලක්ෂණයට කොයි වගේ ඉරණමත් දින කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාජ්‍ය චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන නැත්නම් ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද?
ඉතින් ජුනි මාසේ නම් ආරම්භ වෙන්නේ මේෂ ලග්නිකයන්ගේ ලග්නාධිපති අඟහරු ලග්නෙන් 12 වෙනි වූ ඈස්ථානගතව ගමන් කරනවා. කී අඟහරු තමයි ජුනි මාසේ 27 වෙනිදා ඔබේ ලග්නයට ප්‍රවේශ වීමට නියමිත වෙන්නේ. ඒ වගේම ලග්නෙන් 12 වෙනි වූ ඈස්ථානගතව යෝගකාරක බ්‍රහස්පති බලවත් වෙලා ගමන් කරද්දී සෙනසුරුගේ ගමන නම් සිද්ධ වෙන්නේ ලග්නෙන් 11 වෙනි ආධිපති ලෙසින්. ලග්නගතව රාහුත් ලග්නෙන් 7 වෙනි කේතුගේ යමන යෙදෙද්දී රාජ්‍යකාරක රවි බුධ සංයෝගයක් පවතින ඔබේ ලග්නෙන් 2 වෙනි වූ ධනස්ථානගතව. ඉතින් කොහොම වුණත් මේෂ ලග්නිකයන්ගේ ලග්නාධිපති 12 වෙනි ගමන් කිරීම බොහෝ විට ඔබගේ තීන්දුව తీරන නිතරම නිවැරදි කියලා හිතාගෙන කටයුතු කරන ආකාර පවතිනවා. ලග්නගතව රාහුගේ පිහිටීම නිසා බොහෝ විට අනුන්ට අවශ්‍ය විදියට ඔබ මෙහෙවන්න පුළුවන්. ඒ නිසා බුද්ධිය පෙරදරි කරගෙන තමයි මේෂ ලග්නිකයන් ජුනි මාසය තුල කටයුතු ආරම්භ කළ යුතු වන්නේ. විශේෂයෙන් ප්‍රේමයේ ආලේ යුග ජීවිත ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් ගොඩනගෙන්න පුළුවන්. ඒ නිසා කොයි තත්ත්වයේ වුණත් ඔබ ඉවසීමෙන් යුතුව කටයුතු දියච්චරොත් මේ මාසය තුළ තිබෙනා වූ අහිතකරතා මේ අභියෝගාත්මක සමයක ඔබට මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒ වගේම තමයි සාමූහික ක්‍රියාකාරකම් වලදී ඉවසීම හැකියතා ප්‍රගුණ කරගන්න. ඉවසලා බැරිම තැනක් ආවොත් අන්න එතනත් ඉවසන්න මේෂ ලග්නිකයන් අමතක කරන්න එපා. කොහොම වුණත් ලේ ආශ්‍රිත රෝග පීඩා තමයි ඔබට ගෙන දෙන්නේ. ලේ විෂ වීම, විෂ බීජ ශරීරගත වීම වැනි තත්ත්වයන් වලට ටිකක් ඉහළ මට්ටමක ඉඩකඩ තිබෙන නිසා මේ පිළිබඳව ටිකක් සැලකිල්ලෙන් යුතුව මේෂ ලග්නිකයන් මේ මාසය තුළ කටයුතු සැලසුම් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබටත් හැකියාවක් තිබෙන ජුනි මාසයේ 7 වෙනිදාට පුර 8වක පෝය ලැබීමට නියමිතයි. ඉතින් මේ ජුනි මාසයේ 7 වෙනිදාට ඔබට පුළුවන් නම් ඔබට ළඟම තියෙන විහාරස්ථානට ගිහිල්ලා ඔබගේ උසට කහමල් මාලාවක් හමුනලා ඒ බෝධිය නැගිනහිර පැත්තේ අත්ත කෙලවලා බෝධි පූජාවක් තියලා බලන්න. අනිවාර්යෙන් ඔබ බලාපොරොත්තු වෙනට වඩා කටයුතු ඔබට සාර්ථක කරගන්න පුළුවන්. ඔබ විදේශගතව ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තියෙනවා ජුනි මාසයේ 7 වෙනි අඟහරුවාද දිනක. තමන් අදහන කුමන හෝ සාස්ත්‍රයකට තලතෙල් ලබතෙල් මිශ්‍ර කරලා පහනක් නලලා මේ මාසෙම කටයුතු වල ආශිර්වාද ළඟා කරගන්න. ඊට අමතරව ඔබට හැකියාවක් තිබෙනා හදිසි අනතුරකට හෝ ශල්‍ය කර්මයට ලක් වෙච්ච කෙනෙකුට ඔබ විදේශගතවල හිටියත් ආහාර බෙහෙත් ද්‍රව්‍ය ටිකක් දන් දෙන්න පුළුවන් වුණොත් මම හිතනවා මේ අභියෝග මැදින් සාර්ථකත්වයේ කරා මේෂ ලග්නිකයන්ට ළඟා වීමේ හැකියාව පවතිවි කියලා. ඒ වගේම මේෂ ලග්නිකයන්ට මේ වැඩසටහන අවසානයේ දෙන්නා වූ සෙත් කවිය සටහන් කරගෙන සෑම දිනක මුදෑසන ඔබ නිවසින් එළියට බහින ඉස්සෙල්ලා තමන්ගේ ප්‍රධාන දුරටුව ගාව හෝ තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රයක් ගාව එක්වරක් හෝ සජ්ජායනා කරලා යන්නකෝ බලන්න. අනිවාර්යෙන් ඔබගේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. දෙවන රාශිය වෘෂභ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ උදාවන ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද? ජුනි මාසයේ ග්‍රහ සිත්තම දිහා දකිද්දී ඔන්න ඔබේ ලග්නගතව රාජ්‍යකාරක රවි බුධ තැන්පත් වෙලා පවතිනවා. බුධ කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් යුතු මම හිතන්නේ මේ මාසයේ පුරාවටම ඔබට බුද්ධියට පෙරදරි කරගෙන කටයුතු කරන්න ඉඩකඩ ලබා දෙන බව මතක් කරන්න එපා. හැබැයි ඔබේ ලග්නාධිපති නම් ගමන් කරන්නේ ලග්නෙන් 12 වෙනි වූ ඈස්ථානගතව. එකී ලග්නාධිපති ඔබට මාලවී කියන පංචමහා පුරුෂයෝගේ උදා කරමින් ජුනි මාසේ 18 වෙනිදා ඔබේ ලග්නයට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ වගේම තමයි යෝගකාරක සෙනසුරු ලග්නෙන් 10 වෙනි වූ රැකියා ස්ථානගතව ගමන් කරන්නේ සස නැමැති පංචමහා පුරුෂයෝගයක් උදා කරමින්. බ්‍රහස්පති බලවත් වෙලා පවතිනවා. ඔබේ ලග්නෙන් 11 වෙනි වූ ඈස්ථානගතව. ඒකත් ඉතාමත් හොඳ පිහිටීමක්. නමුත් ජුනි මාසේ 27 වෙනිදාට අඟහරු ඔබේ ලග්නෙන් 12 වෙනිදාට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ නිසා ඔන්න කරන්න තියෙන මේ මාසේ කටයුතු ජුනි මාස 27ට කලින් සැලසුම් කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. රාහු 12 වෙනි ගමන් කරද්දී රෝගස්ථාන සතුරු ස්ථාන වූ 6 වෙන්නේ කේතුගේ ගමන සිද්ධ වෙනවා. ඒ නිසා වෘෂභ ලග්නෙහිමියන්ට බොහෝ විට මේ කටයුතු බොහොම සංයමයෙන් සීරුවට ආරම්භ කළ යුතු මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. අභියෝග රැසක් ඔබට එල්ල වේවි. ඒ කුමන අභියෝගය එල්ල වුණත් මම හිතනවා මේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමේ ග්‍රහ බල ශක්තියක් වෘෂභ ලග්නෙහිමියන්ට නිර්මාණය වෙලා පවතිනවා. කොහොම වුණත් යෝගකාරක ග්‍රහයත් බලවත් වෙලා පවතීම නිසා රැකී ආරක්ෂා වෙළඳාමාශිතව වගේම ආර්ථික වශයෙන් Tamanට තිබුණා වූ අඩුලුහුඩුකම් අගහරව ගන්න ජුනි මාසය තුල ඔබට යම් සහනයක් අත් කරන ආකාර තමයි පවතින්නේ. ඒ වගේම තමයි බොහෝ විට අන් අයට උදව්පකාර කරන්න යද්දී නම් ටිකක් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ඒ වගේම කාගේ අඩුපාඩු දැක්කත් වෘෂභ ලග්නිකයන් මේ මාසය තුල ඒවා පෙන්눔 කරලා දෙන්න යද්දී නම් ටිකක් පරිස්සම් වෙන්න. මොකද අස්ථාන චෝදනා වලට ටිකක් ලක්වීමේ වැඩි ඉඩකඩක් වෘෂභ ලග්නිකයන්ට පවතින නිසාවෙන්. කොහොම වුණත් විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච වෘෂභ ලග්නිකයන්ට මේ අසීරු කාලයක පවා මල්සරා දුන්නෙන් හීසර විදින බව නම් අමතක කරන්න එපා. අමතක නොකළ යුතුයි ධනී ශාස්ත්‍රිත රෝග පීඩා තමයි ඇති කරන්නේ. පඩිපෙළවල ආශ්‍රිත නැගීම් බැහිම් වලදී වගේම තිතසහිත ස්ථානවල ගමන් කරද්දී වෘෂභ ලග්නිකයන් තමන්ගේ අර පරිස්සම පිළිබඳව නම් දෙපාරකට වඩා වැඩි වාරයක් හිතා බලන්න අමතක කරන්න එපා. ස්නායු ආශ්‍රිත රෝග පීඩාත් මතු කරන්න පුළුවන්. සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෘෂභ ලග්නිකයන් අමතක කරන්න එපා. කොහොමවත් වෘෂභ ලග්නිකයන්ටත් මේ එල්ල කරන්න පුළුවන් අභියෝග රාජ්‍යෝග බවට පත් කරන්න මේ වැඩසටහන අවසානයේ ලබා දෙන්නා සෙත් කවිය
වරක් හෝ සජ්ජායනා කරලා නිවසින් පිටව යාම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කොහොම වුණත් ඔබටත් එක දෙයක් කියන්න කැමතියි. ජුනි මාසය තුල ඔබගේ කටයුතු සඵල කරගන්න නම් ජුනි මාසයේ දෙන්නව පළවන සිකුරාදා දිනේ ජුනි මාසය තුල දෙන්නව පළවන සිකුරාදා දිනේ ඔබේ නිවසේ උතුරු දිශාවේ බෙලිපැලයක් රෝපණය කරගන්න පුළුවන්කම ලැබුණොත් ආර්ථිකමය වශයෙන් ඔබ පීඩා විඳින ආකාර ඔබට පහසුවෙන් මගහරව ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන්කම තියෙනවා සිකුරාදා දිනක මෙහෙණින් වහන්සේ නමකට කුඩයක් පූජා කරන්න. හිස තබන කොට්ටයක් පූජා කරන්න. ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් සිකුරාදා දිනයක නිර්මාංශ ආහාර ගැනීම වගේම වැඩිහිටි කාන්තාවකට ඔබට හැකි අයුරින් බෙහෙත් ද්‍රව්‍ය හෝ එහෙම නැත්නම් ඇඳුමක් පැළඳුමක් දන් දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක සදා අමතක නොවන පුණ්‍ය කර්මයක් බවට පත් කරගන්න වගේම ජුනි මාසය තුල අභියෝග මැදින් සාර්ථකත්වයේ කරා යන්න වෘෂභ ලග්නයට ඉඩකඩ ලැබේ. තුන්වන රාශියෝ මිථුන ලග්නයේ උපන්න ඔබත් බලාගෙන නැත්තේ ජුනි මාසයේ ඔබට කොහොමද කියලානේ. ඉතින් ඔන්න මේ මාසෙ නම් ආරම්භ වෙන්නේ ඔබේ ලග්නාධිපති රාජ්‍යකාරක රවිත් එක්ක තැන්පත් වෙලා 12 වෙනි වූ වැයස්ථානගතව ගමන් කරද්දී. සෙනසුරුගේ ගමන නම් සිද්ධ වෙනවා ලග්නෙන් 9 වෙනි වූ පුණ්‍ය ස්ථානගතව. බ්‍රහස්පති ලග්නෙන් 10 වෙන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වෙන ගුරු හංස නැමැති යෝගකින් ගමන් කිරීම සුවිශේෂී තත්ත්වයක් හැටියට සලකන්න පුළුවන්. යෝගකාරක සිකුරුගේ ගමන නම් තිබෙන්නේ ලග්නෙන් 11 වෙනි වූ අයස්ථානගතව. එකී සිකුරු ජුනි මාසේ 18 වෙනිදා ඔබේ ලග්නෙන් 12 වෙනිදාට ප්‍රවේශ වීමට නියමිතයි. ඉතින් කෙසේ වුවත් රාජ්‍යකාරක රවි ඔබේ ලග්නයට සම්ප්‍රාප්ත වෙනවා ජුනි මාසේ 15 වෙනිදා. කොහොම වුණත් ඔන්න පිය පාර්ශවීය උරුමහරමකන් දිනා ගන්න පුංචි පුංචි බාධා තිබ්බනම් අන්නේ තත්වයන් निराකරණය කර ගැනීමේ හැකියාව ශක්තිය ලැබෙනවා. රැකියා ස්ථානයේ වුණත් පසුගිය කාලයේ පුරාට පුදුමාකාර ලෙස ඔබගේ කැපවීමට දක්ෂතාවයට සරිලන ආකාරයේ අගය කිරීමක් නොලැබී යන අනස්සල්ලෙන් නම් හිතේ මිතුරු ලග්නෙමියන් ඔන්න ප්‍රධානින්ගේ ආදරය කරුණාව දිනා ගන්නත් ඔබට වැඩි ඉඩ කඩක් තිබෙනවා. පෙනීමේ දුර්වලතා ආදිය ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඇස් සම්බන්ධ පුංචි අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. මොකද මිථුන ලග්නෙමියන්ට ජුනි මාසය කියන S2 වගේම පරිස්සම් කරගත යුතු මාසයක් ඇටියට සැලකීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් ආදිය යෙදෙන්න පුළුවන්. ඒ තුලින් නිෂ්ඵල විය පැහැදම් ආදිය බහුල කරනවා. ඒ නිසා ගමනක් බිමනක් යාමට පෙර හොඳින් සැලසුම් සහගතව කටයුතු දියත් කිරීම වැදගත්. මොකද කෙටි ගමන් බිමන් තුල විශාල විදියට වැය පාර්ශවයන් බහුල කරන ආකාර පවතින්නේ. ඒ වගේම තමයි වයසට වඩා වැඩිමහල් අය ඇසුරු කරද්දී නම් ගොඩාක් පරිස්සමින් ඒ වගේම ඒ අය සමග විහිළු තහළු වලින් යෙදීමේදී ඉතාමත් කල්පනාකාරී වන්න. මොකද උසුළු විසුළු ඇස් රතු වන මාසයක් ඇටියට මිතුරු ලග්නෙමියන්ට මේ ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් උදරාගත ආබාධතා තත්ත්වයන් වලට හේතු වෙන්න පුළුවන්. ආහාර පාන ආදිය ගනිද්දී ඉතාමත්ම කල්පනාකාරී වේ කටයුතු කිරීම වැදගත් වෙනවා. මිතුරු ලග්නය ඔබටත් මේ වැඩසටහන අවසානයේදී දෙන්නා වූ සෙත් කවිය උදෑසන ඔබගේ කටයුතු සඳහා නික්ම යන්නට පෙර වරක් හෝ සජ්ජායනා කළ ඒ කටයුතු සඳහා නික්ම ගියොත් මම හිතනවා මේ තියෙන අභියෝග ඔබට පහසුවෙන් ජය ගැනීමේ ශක්තිය ලැබේවි කියලා. ඒ වගේම තමයි ඔබටත් හැකියාවක් තිබෙනා මාසේ පළමුවන ජුනි මාසේ පළමුවන බදාදා දින ඔබට පුළුවන්කමක් තියෙනවා සාමණේර භික්ෂුන් වහන්සේ නමකට පොතක් පතක් වගේම රස කැවිලි ස්වල්පයක් දන් දීලා කටයුතු ආරම්භන්න. බුද්ධිය මාසේ පුරාම ඔබගේ පසුපස්සෙන් ඔබට සෙවණැල්ලක් වගේ ඉන්න බව නම් ඒකාන්තයෙන් කියන්න පුළුවන්. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබෙනම් සෑම බදාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම වගේම සෑම බදාදා දිනකම බදාන කුමන හෝ සාස්ත්‍රයකට තලතෙල් ලබතෙල් මිශ්‍ර කරලා පහනක් දැල්වන්න වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ සඳුට අයත් කටක ලග්න හිමියන් මම හිතන්නේ ජුනි මාසයේ පිළිබඳ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඇති. අභියෝගලින් සපිරිච්ච මේ ජුනි මාසය තුල කටක ලග්න හිමියන් කොහොමද ජයග්‍රහණ අත්පත් කරගන්නේ? මොකද මේ මාසයත් ආරම්භ වෙනකොටම ඔබට ලග්න අෂ්ටම නැමැති ඊරාෂ්ටක තත්වෙකුත් තිරින කර දෙමින් තමයි මේ මාසය උදා වෙලා තියෙන්නේ. මොකද සෙනසුරු ගමන් කරන ඔබේ ලග්නෙන් 8 වෙනි නිසා. ලග්නාධිපති සඳු ලග්නෙන් 12 වෙනි ගමන් කරමින් සිට ජුනි මාසේ 3 වෙනිදා තමයි ඔන්න ලග්නයට ප්‍රවේශ වෙන්නේ. එසේ ප්‍රවේශ වෙන සඳු මාසේ අවසානයක් දක්වාම රාශි 12ම ගමන් කරමින් සිට ජුනි මාසේ 30 වෙනිදා සවස 6:23 නැවතත් ඔබේ ලග්නයට ප්‍රවේශ වීමට නියමිතයි. කොහොම වුණත් මේ උදාවන මාසයේදී බ්‍රහස්පති යෝගකාරක ග්‍රහය බලවත් වෙලා පවතින. ඒ වගේම තමයි ජුනි මාසේ 27 වෙනිදා මේෂ රාශියට ඔබේ අනිකුත් යෝගකාරක අඟහරු ප්‍රවේශ වීම ඉතාමත් යහපත් තත්ත්වයක් කොට සලකන්න පුළුවන්. අමතක නොකළ යුතුයි කටක ලග්න හිමියන්ගේ කලබලකාරී බව ටිකක් බහුල කරන මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්.
සෑම දෙයකටම වඩා හීන්සරේ වැදගත් වෙනවා වගේම කටක ලග්නෙමියන් මේ මාසය තුල කටයුතු ආරම්භ කරද්දී ඉවසීම උපේක්ෂාශීලී බව ප්‍රගුණ කර ගැනීම වැදගත්. ඉක්මන් වෙන්න ඕන තැන හිත ඉන්නත් හිතන්න ඕන තැන ඉක්මන් වෙන්නත් කියන ගති ලක්ෂණ ටිකක් බහුල කරන ආකාර තමයි කටක ලග්නෙමියන්ගේ ගෙන දෙන්නේ. ඒ නිසා සැහැල්ලුවෙන් මේ මාසය තුලට කටයුතු වලදී යොමු වීම වැදගත් වෙනවා. කොහොම වුණත් කටක ලග්නෙමියන්ට සෙනසුගේ රාෂ්ට්‍රක තත්ත්වයක් පවතින නිසා කලබලයට, කඩිමුඩියට, අඩමානට කරනු ලබන කටයුතු අවදානාත්මක රාජකාරියවල නිරත වෙන උදවිය වගේම අත්අදා බැලීම වලට නම් එතරම් හිතකර නොවන ආකාර තමයි පවතින්නේ. ඒ නිසා සෑම කටයුත්තකදීම ඔබගේ අර පරිස්සම් ස්වභාවය පෙරදරි කරගෙන කටයුතු දියත් කිරීම වැදගත්. ජලයෙන් විපත් කරදර ගෙන දෙන උණ ප්‍රතිශාව වැනි බෝන රෝග පීඩා ඔබට අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. කටක ලග්නයේ උපන් ඔබ මෙරට හෝ විදේශගත වෙලා හිටියත් ඔබට පුළුවන් කමක් තියෙනවා නම් නීලාංජන සමාභාෂං රවි පුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමි ශෛනේශ්වරම් කියන පාඨය වරක් වූ සජ්ජායනා කරන්න වඩාත් වැදගත් මාසයක් බවට පත් කර ගන්න පුළුවන්. ඒ වගේම කටක ලග්නයේ උපන් ඔබ මේ වැඩසටහන අවසානයේ ප්‍රචාරය වෙන සෙත් කවියත් වරක් වූ සජ්ජායනා කළ නිවසින් පිට වෙලා යන්න අනිවාර්යයෙන්ම අතිශය සාර්ථක කර ගන්න පුළුවන් අභියෝග තත්ත්වයන් මිදිලා ඔබගේ බලාපොරොත්තු දක්ෂතාවයන් හැකියාවන් ඔපනංව ගන්න පුළුවන් මාසයක් ඇටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන නැත ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද? ඉතින් ඔන්න සිංහ ලග්නෙමියන්ට කොයි කටයුත්තක් කරන්න කලින් මේ මාසේ ජයග්‍රහණය සඳහා කරන්න ඕන කටයුත්ත මම මුලින්ම කියලා ඉන්නවා. ඒ තමයි ඔබ මෙරට හිටියත් විදේශගත වෙලා හිටියත් සූර්ය පිරිත ජය පිරිත අනිවාර්යයෙන්ම සජ්ජායනා කළ යුතුයි. මොකද සිංහ ලග්නෙමියන්ගේ පුණ්‍යස්ථානය වූ පෙර පින් ගැන කතා කරන නම වෙන්නේ තමයි ඔබගේ ලග්නාධිපති ගමන් කරන්නේ ජුනි මාසේ 15 වෙනිදා වෙනකම්. ඊට පස්සේ සිංහ ලග්නෙහිමියන්ගේ ලග්නාධිපති රවි ප්‍රවේශ වෙනවා 10 වෙනිදාට. 10 වෙනිදා කියන්නේ ඔබේ ලග්නාධිපතිට කේන්ද්‍රගත බලය, දිග් බලය කියන දෙකම සමන්විත වෙන දෙයක්. ඉතින් ඒ නිසා වුණ සිංහ ලග්නෙහිමියන්ට නම් මේ මාසේ වරදින එකක් නැහැ. මොකද හත්වැන්නාධිපතිත් හත්වැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වෙන සස නැමැති යෝගයකින් ගමන් කරනවා. අමතක නොකළ යුතුයි ග්‍රහලෝකයේ ප්‍රඥාවට අධිපතිත් දන්න බ්‍රහස්පති නම් ගමන් කරන්නේ 8 වැන්නේ. හැබැයි අමතක කරන්න එපා 8 වැන්නාධිපතිත් 8 වැන්නේ බලවත් වෙච්ච බව. අවශ්‍ය වෙන්නේ බුද්ධිය පෙරදරි කරගෙන ඔබේ කටයුතු නිසි පරිදි සැලසුම් කර ගැනීම තමයි. ඒ වගේම තමයි මේ මාසය තුල ඔබට අන්ධයාගේ, ගොළුවගේ, බීරෙක්ගේ චරිත රඟපාන්න වේවි. ඒ කියන්නේ කවුරු මොනා කිව්වත් තමන්ගේ අරමුණ පෙරදරි කරගෙන ගමන යාමට අමතක කරන්න එපා. මොකද අන් අය කියන වචන අහලා අතරමඟ නැවතුනොත් දවස් විසින් නොදැන සිටි දේවල් ඔබට මාසෙයින්ම කියලා දෙන්න ඉඩකඩ තිබෙන නිසා සිංහ ලග්නෙහිමියන් බුද්ධිය පෙරදරගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. උෂ්ණාධික රෝග පීඩා උදරයට අහිත කර බලපෑම් ගෙන දෙන නිසා නිසි වේලාවට ආහාර පාන ගන්නත් සිංහ ලග්නෙහිමියන් අමතක කරන්න එපා. බොහෝ විට ලේ ගමන් කරන සියුම් නහර ගැට ගැසීම් වැනි තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වෙනදට වඩා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ටිකක් සොයා බලන්න සිංහ ලග්නෙහිමියන් උත්සුක වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබටත් පුළුවන්කමක් තියෙන මෙන්න මේ වැඩසටහන අවසානයේ දෙන සෙත් කවිය හොඳට ශ්‍රවණය කරලා හොඳට සජ්ජායනා කරලා දවසේ ප්‍රථම රාජකාරී කටයුතු ආරම්භ කරන්න නිවසින් පිටත් වෙලා යන්න. මම හිතනවා සිංහ ලග්නෙමියන්ට ජුනි මාසයේ නම් වරද්දන එකක් නැහැ කියලා. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන්න ඔබත් බලාගෙන නැත ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද? කන්‍යා ලග්නයේ උපන්න ඔබේ බුධගේ ගමන නම් සිද්ධ වෙන්නේ ලග්නෙන් 9 වෙනි වූ පුණ්‍ය ස්ථානගතව. ඉතින් පෙර පින් නියෝජනය කරන තැන බුද්ධගේ ගමන ඉතාමත් යහපත් බොහෝ විට වෙනදට වඩා සාමකාමී මනසක් ඔබට උරුම කරන ආකාර පවතිනවා. කොයිතරම් ආවේගශීලී කෙනෙක් එක්ක වුණත් ඔබට සාමකාමීව ගත කිරීමේ ඉඩකඩ පවතින නිසා මම හිතන්නේ ආරවුල් මතකටුම්කාරී ස්වභාවයන් ගොඩාක් අඩු කරගැනීමේ වාසනාව ශක්තිය ඔබට පවතිනවා. ඒ වගේම තමයි බුද්ධගේ ගමන සිද්ධ වෙන්නේ පුණ්‍ය ස්ථානයේ වූ 9 වෙනිදා තමයි මේ මාසයේ පුරාවටම. ඒ නිසා මම හිතනවා සිංහ ලග්නෙහිමියන්ට ඔන්න අතපසු වෙච්ච මගහැරිච්ච කටයුතු තිබුණා නම් ලිපි ලේඛන ආශ්‍රිත යම් බාධා කරදර තිබුණා නම් මේ දේවල් මගහරව ගැනීමේ වාසනාව ශක්තිය පවතිනවා. ඒ විතරක් නෙමෙයි බ්‍රහස්පති ග්‍රහලෝකයේ පුරෝහිතයා ගමන් කරන්නේ ඔබේ ලග්නෙන් 7 වෙන්නේ. 7 වෙනාධිපති 7 වෙන්නේම බලවත් වීම කන්‍යා ලග්නෙමියන්ට වඩාත් යහපත් වෙනවා. ගුරු හංස නැමැති යෝගකින් පැවතීම නිසා පවුලේ දියුණුව උන්නතිය අභිවෘද්ධි අපේක්ෂා කරන ලබන කන්‍යා ලග්නෙමියන්ගේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. යුග ජීවිත ආශ්‍රිත යම් මතගැටුම්කාරී තත්ත්වයන් තිබ්බනම් අන්නේ දේවල් निराකරණය කරගෙන බොහෝ විට සෙනෙහවන්ත බව පතුරන්න පුළුවන් මාසයක් හැටියට තමයි කන්‍යා ලග්නෙමියන්ට මේ මාසය හැඳින්වීමේ හැකියාව තියෙන්නේ. විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච කන්‍යා ලග්නයේ උපන් ඔබ ඔන්න කනස්සලටපත් වෙන්න එපා.
ප්‍රබල මංගල සීනු හඬවන මාසයක් හැටියටත් ජුනි මාසය ඔබට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශගත අධ්‍යාපනයක්, දුරස්ථ අධ්‍යාපනයක් ගැන බලාපොරොත්තු වෙච්ච උද්‍යෝගී බලාපොරොත්තු සඵල වෙනවා. කාර්මික, තාක්ෂණික වගේම පරිගණක ආශ්‍රිත අධ්‍යාපන ව්‍යාපාර ආදී කටයුතු සඵල කරගන්න කන්‍යා ලග්නෙට වැඩි ඉඩකඩක් ලැබෙන මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩා, විස බීජ ශරීරගත වීම වැනි තත්ත්වයන් ගෙන දෙනවා. අන්න එවැනි සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත්, හැකිතාක් පිරිසිදු ජලය පානය කිරීමත් වඩාත් වැදගත් වෙනවා. කොහොම වුණත් කන්‍යා ලග්නයේ උපන් ඔබට මේ තිබෙන්නා වූ යම් යම් අහිතකරතා මගහරවගෙන සුභවාදී පැත්ත ඉහළට ඔසව ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ජුනි මාසේ 7 වෙනි අඟහරුවාද තමයි පුර අටවක පෝය ලබන්නේ. ඉතින් මේ පුර අටවක පෝයෙන් ලබන දවසක ඔබට පුළුවන් නම් ඔබට ළඟම ඇති විහාරස්ථානයට ගිහිල්ලා කෙසෙල් කොළ රවුමක් උඩ ඔබගේ වයසට අදාළව දියෙහි පිපෙන මල් පූජා කරලා බලන්න. අනිවාර්යෙන් ඔබ බලාපොරොත්තු වෙන කටයුතු ඔබට සාර්ථක කරගන්න පුළුවන්. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන්කම තියෙනවා නම් සෑම බදාද දිනකම නිර්මාංශ ආහාර ගැනීමට වගේම සෑම බදාද දිනකම ඔබට හැකියාව තිබේ නම් සූර්ය පිරිත, මෝර පිරිත, ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න. සූර්ය පිරිත, මෝර පිරිත, ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න. සදා අමතක නොවන මාසයක් බවට පත් කර ගන්න පුළුවන්. කොහොම වුණත් කන්‍යා ලග්නයේ උපන් ඔබත් මේ වැඩසටහන අවසානයේ ලබා දෙන සෙත් කවිය හොඳින් සෑම දිනකම උදෑසන ප්‍රථම රාජකාරිය ලෙස සජ්ජායනා කළ නිවසෙන් පිට වෙලා යන්න. කවදාවත් වරදින්නේ නැති මාසයක් හැටියට ජුනි මාසය ඔබට හඳුන්වන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඉන්නේ උදා වෙන ජුනි මාසය ඔබට කොහොමද කියලා නේද? තුලා ලග්නයෙන් නිරූපණය වෙන්නේ තරාදී. ඒකෙන් නොකිය කියන මේ ජුනි මාසය ඔබ සමබර ලෙසින් යා යුතුයි කියලා. මොකද ලග්නාධිපති ගමන් කරන ඔබේ ලග්නෙන් 7 වෙනි මේ මාසයේ ආරම්භයේදී 7 වෙනි කියන්නේ විවාහ ස්ථානය. ඉතින් පවුලේ දියුණුව, උන්නතිය, අභිවෘද්ධියට ඔබ විසින් බලාපොරොත්තු වෙන සාර්ථකත්වය අත්පත් කරගන්න ඉඩකඩ තිබෙනවා. හැබැයි එහි කේතුත් සංයෝග වීම නිසා බොහෝ විට තරමක গুপ্ত චරිත ලක්ෂණ ඔබ කෙරෙන් මතු කරන්න පුළුවන්. ඒ නිසා පවුලේ කෙනෙකුට උනත් ඔබව තේරුම් ගැනීමේ නොහැකියාවක් පවතින්න පුළුවන්. ඒ හින්දා අපට සමාජය සමග ගැටෙද්දී ඒ ඔබට මහත් වූ බාධාවක් ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා විවෘත වූ මනසකින් යුතුව ජුනි මාසයේ පුරාවටම කටයුතු කරන්න තුලා ලග්නෙමියන් තරයේ සීතබා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. එකී සිකුරු ජුනි මාසේ 18 වෙනිදා උදෑසන 8:17ට ඔබේ ලග්නෙන් 8 වෙනි වූ වෘෂභ රාශියට ප්‍රවේශ වීමට නියමිතයි. කොහොම වුණත් ජුනි මාසේ 18 වෙනිදාන් පසු කාලයේ තමයි තුලා ලග්නෙමියන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. හම ආශ්‍රිත රෝග පීඩා, හම ආශ්‍රිත ආසාදනකාරී තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩ තිබෙනවා. ගින්දර ආදියෙන් විපත් කරදර වෙන්න පුළුවන්. ඒ නිසා සුළුවෙන් උනත් කරනු ලබන ගින්දර ආශ්‍රිත කටයුතුවලදී අර පරිස්සම පිළිබඳව නම් තුලා ලග්නෙමියන් වඩාත් ප්‍රවේශම්සහගත වුණොත් තිබෙන අහිතකරතා ඔබට මගහරව ගන්න පුළුවන්. අසල්වාසී ඥාතීන් සමග පසුගිය දින කිහිපය තුළ තිබුණා වූ නොහොඳ කඩු තත්ත්වයන් निराකරණය කරගන්න ජුනි මාසය ඔබට වඩාත් වැදගත් මාසයක් හැටියට සැලකීම වැදගත් වෙනවා. ප්‍රධානීන්ගේ ආදරය, කරුණාව දිනා ගැනීමටත් ඉඩකඩ පවතිනවා. ආර්ථික වශයෙන් අර පරිස්සම් සහගතව කටයුතු කරන්න බොහෝ විට ආර්ථික යම් යම් පීඩා කරදර මතු කිරීමේ ඉඩකඩ තිබෙන නිසා මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම තමයි වැදගත් වෙන්නේ. නිදන්ගත රෝග පීඩා ඔබට අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. තෙල්, සීනි සහිත ආහාර පාන හැකිතාක් සීමා කරොත් ඔබට වඩාත් යහපත් මාසයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තුලා ලග්නයේ උපන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මාසේ පළමු වන සිකුරාදා දිනයක මෙහෙණින් වහන්සේ නමකට හිස තබන කොට්ටයක් පූජා කරන්න. මාසේ පුරාවටම නිරවුල් මනසකින් යුතුව ඔබට වැඩ කටයුතු කිරීමේ වාසනාව වාසනාව පවතිනවා. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබේ නම් ඔබට පළවෙනි සිකුරාදා දිනවල ඔබ අදහන කුමන හෝ සාස්ත්‍රයකට කහමල් 9ක් පූජා කරලා කටයුතු වලට ආශිර්වාද ළඟා කරගන්න. සදා අමතක නොවන මාසයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන අවසාන දින සෙත් කවිය වරක් හෝ සජ්ජායනා කළ දෛනික කටයුතු සඳහා පිටත් වෙලා ගිහිල්ලා බලන්න. අනිවාර්යයෙන්ම තුලා ලග්නෙහිමියන්ටත් සදා අමතක නොවන මාසයක් බවට ජුනි මාසය පත් කර ගැනීමේ හැකියාව වාසනාව පවතී. අටවන රාශියෝ වෘශ්චික ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ ජුනි මාසය ඔබට කොහොමද කියලා නේද? ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු. එකී අඟහරු ජුනි මාසේ 27 වෙනිදා වෙනකම්ම ගමන් කරන්නේ ඔබේ මීන රාශිගතව තමයි ගමන් කරන්නේ. එකී අඟහරු තමයි ජුනි මාසේ 27 වෙනිදා ඔබටම අයිති රාශියක් වූ මේෂ රාශියට ප්‍රවේශ වීමට නියමිත වෙන්නේ. සෙනසුරුගේ ගමන සිද්ධ වෙන ලග්නෙන් 4 වෙනි සස නැමැති පංචමහා පුරුෂ යෝගයක් උදා කරමින් 4 වෙනි ආධිපති 4 වෙන්නේම බලවත් වීම ඔන්න වෘශ්චික ලග්නෙ වෙන හොඳ පණිවිඩයක් ගෙනත් දෙනවා. ඒ තමයි ගේ දොර කටයුතු පිළිබඳ තමන්ගේ අතපසු වීම තිබුණා නම් අන්නේ තත්ත්වයන් නැවත සාර්ථක කරගන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.
බොහෝ විට පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න ඉඩකඩ තිබෙනවා. අවට පරිසරයෙන් යෙදෙන්නා වූ යම් යම් අභියෝග ඔබ යම් කිසි මානසික නොසන්සුන්තාවයට පත් කරාට මම හිතනවා කොහොම වුණත් ජුනි මාසයේ පුරාවටම ඔබගේ හැකියා දක්ෂතා තුළින් ප්‍රයෝජන ගැනීමේ වාසනාව වාසනාව ඔබට පවතින බව. පොළවත් සමග කටයුතු කරනු ලබන කෙනෙක් නම් අන්න ඒ තුළින් වාසනාව සෞභාග්‍ය උදා කරගන්න භූමි වාසනාවන් අත්පත් වෙන මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. ගේ දොර ආශ්‍රිත පිළිසකර කිරීම, අලුත් වැඩියා කිරීම වගේම ගේ දොර අලංකාරව තබා ගැනීමට ඔබ විසින් දරනු ලබන උත්සාහයන් අතිශය සාර්ථක කර ගැනීමේ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ගේ දොර සම්බන්ධව යම්කිසි නීති පැටලැවිලි ආදිය තිබ්බනම්, නීති කරදර බාධා තිබ්බනම් ඒ තුලින් නිදහස් වීමේ වාසනාවත් වෘශ්චික ලග්න හිමියන්ට පවතින බව අමතක කරන්න එපා. ජුනි මාසේ 18 වෙනිදා සිකුරු වෘෂභ රාශියට ප්‍රවේශ වෙනවා. ඒ කියන්නේ ඔබේ ලග්නෙන් 7 වෙනට. මාලවී යෝගිකුත් එදී පවතිනවා. අන්නේ මාලවී යෝගයත් එක්ක වෘශ්චික ලග්න හිමියන්ගේ ප්‍රේමයේ ආලේ විවාහය යුග ජීවිත ආශ්‍රිත තිබුණු අර්බුදකාරී තත්ත්වයන් නිරාකරණය කරන්න වාසනාව ලැබෙනවා. දරුඵල පිළිබඳ ප්‍රමාදයන් තිබ්බනම් අන්නේ තත්ත්වයන් සාර්ථක කරගන්නත් ඔබට වැඩි ඉඩකඩක් පවතින්නේ මොකද පස්වැන්නාධිපති පස්වැන්නේම බලවත් වෙලා පවතින නිසා. ඉතින් ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියන්ට එක දෙයක් කියන්න කැමතියි. බොහෝ විට සෙම් රෝග පීඩා තමයි ඔබට අහිතකරතාගෙන දෙන්නේ. ඒ නිසා අවේලාවේ ස්නානය කිරීම ආදීන් වගේම ජලාශ්‍රිත කටයුතු වලදී වෘශ්චික ලග්න හිමියන් වඩාත් පරිස්සම් වෙන්න. ඉතින් වෘශ්චික ලග්නයේ උපන්න ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබ මෙරට හිටියත් විදේශගත හිටියත් අඟහරුවා ආදී දිනවල නිර්මාංශාහාර ගන්න එක වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ශල්‍ය කර්මයකට හදිසි අනතුරකට ලක් වෙච්ච කෙනෙකුට ආහාර ස්වල්පයක් දෙන්න පුළුවන් එක වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දරුවෙක් ලැබෙන ඉන්න ගර්භණී මාතාවකට ඒ ආස කරන විදියට ආහාර වේලක් ඔබට දෙන්න පුළුවන් නම් ඒක මේ මාසය තුළ යෙදෙන්නව අහිතකරතාව මගහරව ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම සෑම දිනකම උදෑසන කතරගම කිරිවිහෙර වහන්සේ හිතින් ওই ස්මරණය කළ නමස්කාර කළ කටයුතු ආරම්භ කළ බලන් ජුනි මාසයේ ඔබට වර්ධින එකක් නැති වේ. මේ වැඩසටහන අවසාන දින සෙත් කවියත් ඔබ වරක් හෝ සජ්ජායනා කළා සෑම දිනකම දෛනික කටයුතු වලට පිටත් වෙලා යන්න. මම හිතනවා සදා අමතක නොවන මාසයක් බවට ජුනි මාසයේ වෘශ්චික ලග්න හිමියන්ට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන් කියලා. නවවන රාශිය වූ ධනු ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ උදාවන ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද? ඉතින් ධනු ලග්න හිමියන්ට නම් වඩාත් යහපත් මාසයක්. මොකද ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නෙන් 4 වෙන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගකින් ගමන් කරනවා. මොනතරම් අභියෝගතා එල්ලුවත් කෙසේ හෝ තමන්ගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ධනු ලග්න හිමියන් දරන උත්සාහයන් අතිශය සාර්ථක කරගන්න පුළුවන්. වෙනදට වඩා අන් අයගේ සහයෝගයෙන් නිබඳවම යොමු වෙන මාසයක් හැටියට ධනු ලග්න හිමියන්ට මේ මාසය හැඳින්වීමේ හැකියාව ශක්තිය තිබෙනවා. ඒ වගේම තමයි සිකුරුගේ ගමනත් බොහෝ විට ඔබගේ කටයුතු වල සාර්ථකත්වය ගෙන දෙන්න හේතු වන බව අමතක කරන්න එපා. ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව සෙනසුරුගේ බලවත් වීමත් වඩාත් යහපත් වෙනවා. සමාජශීලී කටයුතු වලට වගේ අසරණ වූ අයට උදව් උපකාර කරන්න. ධනු ලග්න හිමියන්ගෙන් තිබෙනා වූ ආසාව කැමැත්ත නිසා අන් අයගෙන් ආදරය කරුණාව ගෞරවය දිනා ගන්න ධනු ලග්න හිමියන්ට වැඩි ඉඩකඩක් තිබෙනවා. මාසේ ආරම්භ වෙන්නේ ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජ්‍යෝගයක් නිර්මාණය කරමින්. ඒ තත්ත්වය ඔබට ජුනි මාසේ 15 වෙනිදා රාජ්‍යකාරක රවි මිථුන රාශියට එසේ නැත්නම් 7 වෙනිදාට ප්‍රවේශ වෙනකම්ම පවතිනවා. කොහොම වුණත් මේ මාසය තුල සහකරුගෙන් සහකාරියට වගේම සහකාරියගෙන් සහකරුටත් නිබඳ උදව් උපකාර අත්පත් කරගන්න ඉඩ වාසනාව පවතින බව මතක කරන්න එපා. පිටකොන්ද ආශ්‍රිත රෝග පීඩා තමයි ගෙන දෙන්නේ. ඒ නිසා තෙතසහිත ස්ථානවල ගමන් කරද්දී අර පරිස්සම ගන්න ටිකක් කල්පනාකාරී වීම වැදගත්. බොහෝ විට කලබලකාරී මානසිකත්වයේ වගේම ආවේගශීලීත්වයේ ඔබට මෙන්න මේ කරදර විපර්ජන දෙන්න පුළුවන්. හැකිතාක් ඉවසීමෙන් යුතුව කටයුතු කරොත් මේ තිබෙන අහිතකරතාව ඔබට මගහරව ගැනීමේ ශක්තිය පවතිනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ මාසේ පුරා 8වක පෝය ලැබනවා ජුනි මාසේ 7 වෙනිදාට. අන්නේ ජුනි මාසේ 7 වෙනිදාට ඔබ ළඟම තියෙන විහාරස්ථානයකට ගිහිල්ලා ඔබගේ වයසට අදාළව පහන් මාලාවක් දල්වන්න පුළුවන් නම් ජුනි මාසේ පුරාටම තිබෙන්නා වූ අහිතකරතාව මගහරවගෙන සාර්ථකත්වයේ දෝතට ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ විදේශගත ඉන්න කෙනෙක් වුණත් ඔබට පුළුවන්කමක් තියෙනවා ජුනි මාසේ 7 වෙනිදා පූජ්‍ය ස්ථානයකට ගිහිල්ලා ඉටිපන්දම් 3ක් හෝ දල්වන්න. ඒක වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. ධනු ලග්න හිමි ඔබත් මේ වැඩසටහන අවසානයේ ලබා දෙන්නා වූ සෙත් කවිය වරක් හෝ සජ්ජායනා කරලා කටයුතු ආරම්භ කරලා බලන්න. වඩාත් සාර්ථක මාසයක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන්න ඔබත් බලාගෙන නැත්තේ ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද? මකර ලග්නයේ උපයන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. එකී සෙනසුරු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව බලවත් වෙලා ගමන් කරමින් තමයි මේ මාසය ඔබට උදා වෙන්නේ. ඒ වගේම ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව බ්‍රහස්පති බලවත් වෙලා යෙදී තිබෙද්දී ඒ වගේම තමයි ජුනි මාසයේ 27 වෙනිදාට අඟහරුත් බලවත් වෙනවා ඔබේ ලග්නෙන් 4 වෙනිදාට. රුචක කියලා යෝගිකුත් උදා වෙනවා.
කොහොම වුණත් මකර ලග්නමියන්ට මේ මාසය තුල කොයිතරම් අභියෝගතා එල්ලුවත් ඒ අභියෝග මැඩගෙන ඉදිරියට එන්න ග්‍රහ බල ශක්තිය නිර්මාණය වෙලා පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි බොහෝ විට තමන්ගෙන් ඈත් ගිය උදවිය තමන්ගේ ඇසුර පතාගෙන යන ආකාර පවතිනවා. සතුරු කරදර බාධා ටිකක් මෙල්ල කරගැනීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රන්ගේ ඇසුර නිසා උන්ගේ මඟ පෙන්වීම නිසා ඔබට අතපසු වෙච්ච ගිලිහිච්ච කටයුතු නැවත ආරම්භ කරන්න වගේම තමන්ට ඒ තත්ත්වයන් ආරක්ෂා කරගැනීමේ ශක්තිය ගෙන දෙනවා. බොහෝ විට අන් අයගේ බලපෑම් ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා තමන්ට යෙදෙන්නා වූ කටයුතු වලදී බුද්ධිමත් බව පෙරදරි කරගන්න විශේෂයෙන් ප්‍රිය සංഭാෂණ උත්සව අවස්ථා ප්‍රබල කරන්න පුළුවන්. නිවසින් රැගෙන යන පියවිසිහ ආපහු වෙද්දිත් අරගෙන එන්නත් මකර ලග්නමියන් අමතක නොකළ යුතු මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබටත් පුළුවන්කමක් තියෙනවා සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රකයේ අවසාන කාල පරිච්ඡේදයේ පසු කරන නිසා වම් මත වම් පාදාශ්‍රිත ආබාධතා වලට තමයි හේතු වෙන්නේ. ඒ නිසා ඔබටත් හැකියාවක් තිබෙනවා සෙනසුරාදා දිනවල උදෑසන 6:50ට ප්‍රථම ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ කපුටන් රිංගිතෙල් මිශ්‍ර කිරිබත් දෙන්න ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ විදේශගතවල ඉන්න කෙනෙක් නම් සෙනසුරාදා දිනවල යාචකාදීන්ට ආහාර, බෙහෙත් ද්‍රව්‍ය ආදී දෙන්න පුළුවන් වුණොත් මම හිතනවා සෙනසුරුගේ දිව්‍ය ලෝකයේ අතුල මකර ලග්නමියන්ගේ සුරතේ තබාවි කියලා. කොහොම වුණත් මකර ලග්නයේ උපන් ඔබත් මේ වැඩසටහන අවසානයේ දෙන්නා වූ සෙත් කවිය ඔබේ කටයුතු වල නික්ම යාමට පෙර වරක් හෝ සජ්ජායනා කරලා නික්ම ගිහිලා බලන්න. අනිවාර්යයෙන්ම සදා අමතක නොවන මාසයක් බවට මකර ලග්නමියන්ට ජුනි මාසය පත් කරගන්න පුළුවන්. එකොළොස්වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද? ඔන්න ජුනි මාසය නම් ආරම්භ වෙන්නේ ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදි ලග්නගතව බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂ යෝගයෙන් ගමන් කරද්දී. ධනස්ථානාධිපති බ්‍රහස්පති ධනස්ථානයේම බලවත් වෙලා පැවතීමත් ඉතාමත් සුබයි. ඒ වගේම තමයි සිකුරුගේ ගමන සිද්ධ වෙනව ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව. එකී සිකුරු ජුනි මාසේ 18 වෙනිදා වෘෂභ රාශිය වූ 4 වෙනිදාට ප්‍රවේශ වෙනවා. ඒ තුලින් ඔබට මාලවී කියන පංචමහා පුරුෂ යෝගයත් එදී තිබෙනවා. සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වය අති ප්‍රබලතම කාලයේ පසු කරන නිසා ඔන්න දැලිපිහියෙන් කිරිපෙනි කන්න ඕන කාලයක් හැටියට ජුනි මාසයේ කුම්භ ලග්නමියන්ට හඳුන්වන්න පුළුවන්. ඒ හින්දා කරන කියන කටයුතු හීන් සීරුවෙන් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබ සිහින අනන්තවත් දැක්කට කමක් නැහැ. සිහින යථාර්ථයක් බවට පත් කළා තමයි අනිත් අයට පෙන්වන්න ඕන. ඒ කියන්නේ ඔබ දකින හීන පිළිබඳ අනිත් අයට පැවසීමට නොසුදුසු මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ක්‍රියාවෙන් ඔප්පු කරලා අන් අයට ප්‍රතිඵල පෙන්වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කොහොම වුණත් ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පවතින නිසා වටිනා කියන බඩු බාහිර ආදී පරිශීලනය කරද්දී කුම්භ ලග්නමියන් ටිකක් පරිස්සම් වෙන්න. සොරසතුරු කරදර බාධා වගේ මේවා කැඩී මිදී යාමේ ඉඩ කඩකුත් පවතිනවා. ඒ වගේම තමයි බලාපොරොත්තු ආදී කඩ වෙන්න පුළුවන්. සෑම දෙයක්ම දිහා උපේක්ෂාශීලීව බැලුවොත් තිබෙන අහිතකරතාව ඔබට මගහරව ගැනීමේ ඉඩ කඩ පවතිනවා. සෙම් රෝග පීඩා හිසට පපුවට අහිතකර බලපෑම් ඇති කිරීම නිසා වේලාවේ ස්නානය කිරීම ආදීන් ටිකක් පරිස්සම් වෙන්න කුම්භ ලග්නමියන් අමතක කරන්න එපා. කොහොම වුණත් දුර බැහැර ඥාතීන් සමග තිබෙනා වූ හිතවත්කම් වල යම් යම් පළුදු වීම ඇති වෙන්න පුළුවන්. සෑම දිනත් එක්කම සමානාත්මතාවයේ පෙරදරි කරගෙන කටයුතු කරන්න කුම්භ ලග්නමියන් සීතබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ මාසයේ තිබෙනා වූ අපල උපද්‍රව දුරු කරගන්න කුම්භ ලග්නමියන්ට පුළුවන් නම් සෑම සෙනසුරාදා දිනකම කළුතල අංජන කැට වීපොරි සතකොප්ප බැබිල සුවඳ කොට්ටන් දේවදාර කලාඳුර වල ලොස්සඹුළු යන ලොත්සඹුළු සමම්පිච්ච මල් යන ඖෂධ සමවගෙන තම්බා නිවා ස්නානය කිරීම වඩාත් වැදගත් වෙනවා. ඔබ විදේශගතවල ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබේ නම් සෑම සෙනසුරාදා දිනකම තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රයකට කිරිබත් පිටක් දන් දීලා පූජා කරලා මේ මාසයට ආශිර්වාද ළඟා කරගන්න. ඔබට සදා අමතක නොවන මාසයක් බවට පත් කරගන්න පුළුවන්. කුම්භ ලග්නයේ උපන් ඔබත් මේ වැඩසටහන අවසානයේ දෙන්නා වූ සෙත් කවිය ඔබේ කටයුතු වල නික්ම යාමට පෙර වරක් හෝ සත්‍යයනා කළ නික්ම යන්න අභියෝග තිබේවි. අභියෝගෙමට ඒවි. අන්න ඒ අභියෝග වලට පෞරක් ලෙස සාර්ථකව මුහුණ දෙන්න ඔබට ශක්තිය ඒකාන්තයෙන්ම ළඟා කරගන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබවත් අපි අමතක කරේ නැහැ. ඉතින් මම හිතන්නේ මීන ලග්නෙ මිනු බලාගෙන නැත්නම් මේ උදාවන ජුනි මාසයේ ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් වෙන්නේ බ්‍රහස්පති. කී බ්‍රහස්පති ලග්නගතව බලවත් වෙලා ගුරු හංස නැමැති යෝගයකින් ගමන් කරනවා. සෙනසුරුගේ ගමන නම් සිද්ධ වෙන්නේ ලග්නෙන් 12 වෙනි වූ ඈ ස්ථානගතව. කොහොම වුණත් ලග්නෙන් 3 වෙනි වූ වික්‍රම ස්ථානගතව ගමන් කරන රවි ඔබේ ලග්නෙන් 4 වෙනිට ප්‍රවේශ වීම ජුනි මාසේ 15 වෙනිදාට දක්නට පුළුවන්. සෙනසුරුත් ලග්නෙන් 12 වෙනි වූ ඈ ස්ථානගතව ගමන් කරන්නේ වසර 7මාරක සෙනසුරුගේ රාශ්ට්‍රක තත්ත්වය මීන ලග්න හිමියන්ට පවතින බව පසක් කර දෙමින්. ඒ නිසා වුණ කලබලයට කඩිමුඩියට අඩමානට කරනු ලබන කටයුතු වලින් ටිකක් මෑත් වෙලා බුද්ධිමත් සිතින් යුතුව කටයුතු දියත් කිරීම වැදගත් වෙනවා. ලග්නාධිපති ලග්නගතව බලවත් වීම දැන උගත් අයගේ ඒ වගේම උසස් අයගේ
ආගමික නායකාදීන්ගේ ඇසුර ඔවුන්ගේ මඟ පෙන්වීම ඔවුන්ගේ උපදෙස් අනුශාසනා වගේම ඔවුන්ගේ උදව් උපකාරات නොවඩුම ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. කුසීත ගති ලක්ෂණ ගෙන දෙන්න පුළුවන් කටයුතු කල් දෙමින් අවසාන මොහොතේ කිරීමට ගොස් පටලවා ගැනීම වැනි තත්ත්වයන් ටිකක් බහුල කරනවා. ඒ නුනත් ඔබ ආත්ම විශ්වාසයෙන් යුතුව නැගිට සිටීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම ඔබ හරි අරමුණක් ඉලක්කයක් අභිමතාර්ථයක් තියාගෙන යන්නේ ඉලක්කය කරා ඉක්මනින් ගමන් ආරම්භ කිරීමට ඉතාමත් සුබ මාසයක් හැටියට ජුනි මාසය හඳුන්වන්න පුළුවන්. ඔබත් යතුරුපැදි ධාවනයේ යෙදෙද්දී උස් ස්ථානවල ගමන් බිමන් වලදී වගේ මේ අන්තර්සූත්‍ර ආශ්‍රිතව කටයුතු කරන කෙනෙක් නම් තමගේ අර පරිස්සම් පිළිබඳ වඩා සැලකිලිමත් වෙන කැලලි සහිත තුවාල ආදී සිදුවීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම තමයි මව් පාර්ශවීය අසනීප තත්ත්වයන් වෙනුවෙන් වෙහෙසකර තත්ත්වයන් නැති කිරීමේ ඉඩකඩ තිබෙන නිසා මවගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ පූර්ණ අවධානයක් යොමු කළ යුතු මාසයක් හැටියටත් මීන ලග්න හිමියන්ට ජුනි මාසයේ හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට මෙරට හෝ විදේශගත වෙලා හිටියත් ඔබට හැකියාව තිබේ නම් සෙනසුරු ගේරාෂ්ටක තත්ත්වයන් වලින් පවතිනා අහිතකරතා මගහරව ගන්න නීලාංජන සමාභාෂං රවිපුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමි ශෛනේශ්වරම් කියන පාඨයේ වරක් හෝ සජ්ජායනා කළා දවසේ කටයුතු ආරම්භ කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම මේ වැඩසටහන අවසානයේ දෙන්නා වූ සෙත් කවියත් මීන ලග්න හිමියන් අමතක නොකර වරක් හෝ සජ්ජායනා කළ පිටත් වෙලා යන්න. මම කිව්වා අනිෂ්ට ප්‍රතිඵල පහසුවෙන්ම භංග කර ගැනීමේ වාග්ය වාසනාව ඔබට පවතින. සුරත තුසිලය දරා වැජබෙන නායක බර දෙවිඳුනේ ගරු පුවත මෙකියන දිවැස්සෙලියේ මහිම යොදවින නරඹන පැවත එන ග්‍රහ අරිටු පිරිපත දුරැර සිරිසෙත දෙවමිනා සැපත සලසුණු මෙමා දැනදින දියුණු වෙන ලෙස විගසින. මෙන්න මේ සෙත් කවිය සෑම දිනකම උදෑසන ඔබ වරක් හෝ සජ්ජායනා කරලා ඔබගේ කටයුතු සඳහා පිටත් වෙලා යන්න. නව ග්‍රහයෙන් එදෙන්නා වූ අපල පීඩා වගේම මේ විශ්වයේ තිබෙනා වූ අහිතකර කිරණ ශක්තියෙන් තුලින් ඔබට යම්කිසි බාධාවක් එල්ල කරන්න තිබේ නම් අන්න ඒ බාධාව මැඩ ගන්න ඔබට හැකියාව ශක්තිය ලැබේ. ඉතින් සමාජයෙන් එල්ලවන්නා වූ අභියෝග ඔබට ඔරොත්තු දෙන මට්ටමට ශක්ති සම්පන්න වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අඳුරට සාප කරනවට වඩා එක් පහනක් හෝ දැල්වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසා අපි කාටවත් දොස් පවරන්නේ නැතුව අපේ ශක්තියින් තුල අපේ පවුලේ දියුණුව අභිවෘද්ධිය ගැන හිතුවොත් පවුලක් හැටියට, ගමක් හැටියට, සමාජයක් හැටියට, රටක් හැටියට අභියෝගාත්මක සමයක පවාපට මුහුණ දීමේ ශක්තිය ධෛර්යය ලැබේවි. ඉතින් දසත YouTube channel එක හරහා අද මම ඔබට ගෙනාවේ ජුනි මාසය තුල ඔබට බලපවත්වන්නා වූ ග්‍රහ සිත්තම. ඉතින් ග්‍රහයකට පුළුවන් බලපෑමක් කරන්න විතරයි. පාලනයක් කරන්න දෙන්නේ ඔබ. ඉතින් ඔබ හිතන්න එසේ පාලනයක් නොකර කොහොමද ඔබගේ මේ ජුනි මාසය තුල කටයුතු ටික සාර්ථක කරගන්නේ කියලා. අන්න ඒ අභියෝගාත්මක සමයක ඔබගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ශක්තිය ධෛර්යය තිසරණ සරණේ ආශිර්වාද බලෙන් ලැබේවා කියලා දසතහරා මම ඔබට ප්‍රාර්ථනා කරනවා.